දරුවනේ සුබ දවසක්. අපි කතා කරමින් හිටියේ පහුගිය දවස් ටිකේ මේ නොයෙක් ඒවායේ නොයෙක් ඉදිකිරීම් ද්‍රව්‍යවල තියෙන ප්‍රමිතීන් සම්බන්ධව තමයි කතා කරගෙන හිටියේ. එතකොට අපි මේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් නැත්නම් SLS කියන සහතිකය අරගෙන තිබුණේ නැත්නම් රජයෙන් කොහොමවත් අනුමත කරන්නේ නැහැ රාජ්‍ය ඉදිකිරීම් සඳහා. විශේෂයෙන්ම රාජ්‍ය ගොඩනැගිලි, පාලම්, පාරවල් ඔය වගේ කිසි දෙයකට SLS සහතිකය නැත්නම් අනුමතයෙන් රහිතයි. එහෙම අනුමතයෙන් රහිත එකක් රජයේ ඉදිකිරීමකට හොඳ නැත්නම් මේක පුද්ගලික එකකට හොඳ නැහැ. ඒක ස්ථිරයි. එතකොට අපි දැනගන්න ඕනේ SLS සහතිකයේ තියෙන ඉදිකිරීම් ද්‍රව්‍ය අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට පාවිච්චි කරන්න. එහෙමනම් අපි ඒ සම්බන්ධව තමයි පහුගිය දවස්වල කතා කරමින් හිටියේ. ඉතින් මේ වසංගත රෝග තත්ත්වයක් යටතේ නැවත වතාවක් අපිට සිද්ධ වුණා ඔයගොල්ලන්ට ඔන්ලයින් ක්ලාස් වලට යන්න. ඒ වගේමයි එවිඩන්ට් ආයතනයෙන් විශාල මුදලක් වැය කරලා මේ වෙනකොට හදලා තියෙනවා ඔයගොල්ලන්ට ප්ලැට්ෆෝම් එකක්. ඒක හරහා තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මුදල් ගෙවුවෙන් පස්සේ ඒකෙන් අපිට කාඩ් එකක් හෝ ඩියුට් එක ලබා ගත්තයින් පස්සේ තමයි මේකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒක දෙපැත්තටම තුන් පැත්තටම සාධාරණ වෙන විදිහට මේ කටයුත්ත කරගෙන යනවා. මොනවා කතන්දර කොහොමද වුණත් ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු වලට අඩාල වෙන්න දෙන්න බෑ. මේ වීඩියෝ කරලා මේ තාක්ෂණයක් ඔස්සේ මේක කරනවා කියන එක අපි හැමෝටම අමාරු දෙයක්. මෙවලම් වලට විශාල වියදමක් යනවා. මේවට වෙනම කණ්ඩායම් යොදවන්න වෙනවා. තාක්ෂණික නිලධාරී ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් මේක කරන්න දෙයක් නැහැ. මේ විදිහට තමයි පුතේ ඉගෙන ගන්න වෙන්නේ මේ කාලය තුලදී. ප්‍රායෝගික තරම් අපිට එකතු වෙන්න හම්බ වෙන්නේ වහාම අපි ප්‍රායෝගික කොටස් ටික කරනවා. ඒක මේ දවස්වල පහුගිය කාලේ අපි කරා අතරම 2021 අයියලා අක්කලාගේ ප්‍රායෝගික කොටස් ටිකක් පන්තියේදීම කරා. හේතුව තමයි නැත්නම් අපිට කාලෙම අධි වෙන්නේ හින්දා. අපි ඒක කරා. හොඳයි. අපි කතා කරගෙන හිටපු මෙන්න මේ පෝර්ට්ලන්ඩ් මුදල් තිබෙනදී අපි ඉවර කරා. ඊට පස්සේ තියෙන්නේ අපිට දියගැසූ හුණු කියන මාතෘකාව. අපිට හුණු ගල් විදියට තමයි හම්බ වෙන්නේ පරිසරයේ තියෙන හුණු ගල් විදි වලින්. ඉතින් බොහොමයක් තියෙන්නේ මුහුදු බඩ තීරේ. ඊට අමතර ඩොලමයිට් විදියට අපිට හම්බ වෙනවා මේ උඩරට ප්‍රදේශයේ. නොයෙක් ප්‍රදේශවල ඒ විදියට තැන් වල ඩොලමයිට් විදි සහ හුණු ගල් විදියට හම්බ වෙන තැන් තියෙනවා. මේ හුණු ගල් කියන්නේ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් උෂ්ණත්වයකට පත් කරාම නැත්නම් පිච්චුවම දැවුවම මේක කැල්සියම් ඔක්සයිඩ් සහ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් බවට වියෝජනය වෙනවා. ඒකේ හොඳම නිදර්ශනය තමයි හොඳම උදාහරණයක් තමයි මේ මුණුගල් විදි තියෙන තැන්වල ගස්කොළන් හොඳට හැදිලා තියෙනවා. ගස්කොළන් හොඳට හැදෙනවා. ඇයි ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ඕන. කාබන් ඩයොක්සයිඩ් වැඩි පරිසරයක ශාකවල ප්‍රභා සංශ්ලේෂණය වැඩි නිසා ආහාර නිෂ්පාදනය වැඩි. ඒ නිසා හොඳටම බලා ගන්න පුළුවන් හුණුගල් පෝරණු අතල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි නිසා ගස් කොළන් වල ස්වභාවයක් ඉතාමත් සත්වික බව පෙන්වලා තියෙනවා. හැබැයි එකම තියෙන ප්‍රශ්නේ හුණුගල් කුඩුත් ඔය අතරේ ශාකපත්වල තියෙනවා. ඒක පරිසර දූෂණයට කානිදායක තත්ත්වයක්. ඒ නිසා ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයකට තමයි මේ හුණුගල් නිෂ්පාදනය කරන්න වෙන්නේ. ඒ කොහොම කරත් අවසානයේදී අපිට කැල්සියම් ඔක්සයිඩ් කියන අලු ගුණ අපිට හම්බ වෙන්න ඕන. අලු ගුණ වලට අපි ඊට පස්සේ ජලය දැම්මම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. මේක තමයි අපි හුණු බදාමයේ විදියට පාවිච්චි කරන්නේ නොඑක් අවස්ථාවලදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ. විශේෂයෙන්ම මේ හුණු අපි පාවිච්චි කරන්නේ බිත්තිවල සුද තියන්න, එහෙම නැත්නම් හුණු බදාම ආලේප කරන්න. අන්න ඒ වගේ අවශ්‍යතාවවලට තමයි මේ අලු ගුණ වතුර දාලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කරලා මේක අපි පාවිච්චි කරනවා. එතකොට මේකෙදි වෙන භෞතික වෙනස්කම් දැන් මේ විදිහට රසායනික වෙනස්කම් ටික භෞතික වෙනස්කම් විදිහට අනිවාර්යෙන්ම පරිමාවේ වැඩිවීමක් ඇති වෙනවා. පරිමාවේ වැඩිවීම. ඒ කියන්නේ මේව සාමාන්‍යයෙන් අපි කාර්මිකයෝ හදාගන්නේ බැරල් එකකට. බැරල් එකෙන් භාගයක් අලු මුල් දාලා වතුර දානවා. දාපු හැටි මේක පිපෙනවා. පිපිලා ඇවිල්ලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ පරිමාවෙන් වැඩි වෙන ද්‍රව්‍යයක් කැල්සියම් ඔක්සයිඩ් වලට වඩා. එහෙනම් භෞතික විදියට බැලුවොත් එහෙම මේකේ පරිමාව වැඩි වෙනවා. ඊළඟ එක තමයි භෞතික විදියට බැලුවොත් එහෙම තාපය ඉහළ යනවා.
ඉහළ තාපයකට නගිනවා මේක වතුර දාපු හැටිම. උෂ්ණත්වය ඉහළ යනවා. ඒක නිසා මේක පාවිච්චියට සුදුසු නැහැ උෂ්ණත්වය යටතේ. මේක නිවුණයින් පස්සේ තමයි මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජෙලිය එහෙම නැත්නම් අපි පාවිච්චි කරන්න යන උණු බදාමය ඒ දියගැසු ගුණ කියන එක අපිට සුදුසු වෙන්නේ. ඉතින් ඒක නිසා භෞතික ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් දෙකකට මේක භාජනය වෙනවා. එකක් තමයි තාපයේ ඉහළ යාම, අනිත් එක තමයි පරිමාවෙන් වැඩි වීම. ඔය කියන කරුණුත් එක්ක අපි හුණු අලු හුණු වලට බදාලා දියගැසු හුණු සකස් කර ගන්නවා. එතකොට SLS දීලා දෙනවා 682යි 1984 දියගැසු හුණු. මේක තමයි SLS ඔය දීලා තියෙන තත්ත්වය. එතකොට මේ ගොඩනැගිලි හුණු විදියට අපි කතා කරන්නේ අර අලු හුණුමයි. ගොඩනැගිලි හුණු කියලා කියන්නේ අලු හුණුමයි. ඊට පස්සේ තියෙනවා පිලිස්සු මැටි ගඩොල්. පිලිස්සු මැටි ගඩොල්. අතන පිලිස්සු මැටි ගඩොල් සම්බන්ධව අපි විශේෂයෙන්ම කතා කරනවා මේ විෂය පදේ. අපි දන්නවා පිලිස්සු මැටි ගඩොලක තියෙන්න ඕන ගුණාංග මොනවද කියලා. පිලිස්සු මැටි ගඩොලක සාමාන්‍යයෙන් නාමික මිනුමක් තියෙන්න ඕන. හැඩයක් තියෙන්න ඕන. වර්ණයක් තියෙන්න ඕන. මතු පිට කුස්තේ ස්වභාවයක් තියෙන්න ඕන. බරක් තියෙන්න ඕන. ජල අවශෝෂණ ප්‍රමාණයක් තියෙනවා. 100ට කොච්චරක් ජලය අවශෝෂණය වෙනවද කියලා. ඒ කියන්නේ ගඩොල් කැටයක් අරගෙන සම්පූර්ණ ජලයේ ගිල්වලා පැය 24ක් තියුවයින් පස්සේ කොච්චරනම් ජලය අවශෝෂණය වෙලා තියෙනවද කියලා ගණන් හදලා බලලා ඉවර වෙලා අපි කියනවා ජල අවශෝෂණ ප්‍රතිශතය කියලා. මෙන්න මේවා පවා අපිට මේ ගඩොල් කැටයකින් බලාපොරොත්තු වෙන දේවල්. ඊට පස්සේ තියෙනවා මේකේ සම්පීඩන ප්‍රබලතාවය. වර්ග මිලිමීටරයකට කොච්චරනම් බල ප්‍රමාණයක් දාන්න පුළුවන්ද නිව්ටන් වලින් කියලා. ඊට පස්සේ තියෙනවා ජල ත්‍යාගීතාවය. ඒ කියන්නේ මේක අපි ජලයේ දාලා ගන්නකොට මේකේ තියෙන જાතිය ජලයට ගියොත් එහෙම අර ගඩොලේ જાතියක් මොනවා හරි ගිහිල්ලා මේ වතුරට ඒ කියන්නේ ඒව හරියට බැඳිලා නැහැ ගඩොලත් එක්ක. දැන් ජලයේ බාල්දියක ගඩොල් කැටයක් ගිල්ලලා ගන්නකොට දුඹුරු පාටට වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා නම් මණ්ඩි වගේ හැදිලා අර ගඩොල් කැටේ තිබිච්ච ද්‍රව්‍ය ගිහිල්ලා වතුරට. එහෙනම් අපි ඒකට කියනවා ජල ත්‍යාගීතාවය. ජලයට ත්‍යාගී කළා ඒක. අන්න ඒක නිසා අපි ඒ සත්‍යය අඩු වෙන එකක් තමයි සුදුසු වෙන්නේ. එතකොට අපි මේ පිලිස්සු මැටි ගඩොල් කියන ඒවා අන්න ඒ විදිහේ කාරණා ටිකක් අපි බලන්න ඕන. දාර හරියට තියෙන්න ඕන, අපද්‍රව්‍ය වලින් තොර වෙන්න ඕන, ගල්කට තියෙන්න බෑ මේකේ. ඒ වගේ අපි විශේෂයෙන්ම මේක කතා කරනවා ගඩොල් නිෂ්පාදනය සම්බන්ධව සහ ගඩොල් ඉංජිනේරුමේ ගඩොල් කියන එක වෙනම මාතෘකාවක්. අපි ඒවා ඉදිරි විසුද්ධියේදී අපිට හම්බ වෙනවා. ඒක. ඊට පස්සේ අපි කතා කරන්නේ සිමෙන්ති බ්ලොක් ගල් ගැන. සිමෙන්ති බ්ලොක් ගල්. ඒකත් අපි කතා කරන මාතෘකාවක්. හැබැයි අපිට ඒකට දීලා තියෙනවා මෙන්න මේ අංකය සිමෙන්ති බ්ලොක් ගල් වලට 855 1989 කියන SLS සහතිකය තියෙන සීරීස් එකක්. එහෙම නැත්නම් අංකනයක් අපිට අංකනය කරලා තියෙනවා. මෙන්න මේ සීරීස් එකේ තමයි යන්න පුළුවන් අපිට සිමෙන්ති බ්ලොක් ගල් කියන එක කියලා. හරිද? ඒකෙත් අපි බලනවා නාමික මිනුම හැඩය සම්පීඩන ප්‍රබලතාවය ජල අවශෝෂණ ප්‍රතිශතය කියන එක. ඒකෙත් මේකම තමයි බලන්නේ. එතකොට මේ සිමෙන්ති බ්ලොක් ගල් ගත්තොත් එහෙම සිමෙන්ති බ්ලොක් ගල් වලට විශේෂයෙන්ම අපි තුනක් සඳහන් කරනවා. එකක් තමයි සම්පූර්ණ solid block කියන එක. ඊට පස්සේ අපි කියනවා cellular block. ඒ කියන්නේ මේකේ සෛල විදියට තියෙනවා ඇතුලේ කෝෂ වගේ ඇතුලට තියෙනවා. හැබැයි යට පැත්තෙන් පසාරු වෙන්න හිලි නැහැ. ඊට අමතරව තියෙනවා සම්පූර්ණයෙන් පසාරු වෙච්ච ඒවා අපිට කියනවා කෙලින්ම hollow type block කියලා. ඒ කියන්නේ සිදුරු සහිත block ගල්. අන්න ඒ විදියට අපි block ගල් වර්ග තුනක් මෙතෙන්දී කතා කරනවා. මේ කතා කරන ඒවා ඉගෙන අපි ඉස්සරහදී කතා කරනවා සම්පූර්ණ රූප සටහන් නැතිව මේ බ්ලොක් ගල් කියන්නේ මොකක්ද කියලා. එතකොට සිමෙන්ති බ්ලොක් ගල් වලට දීලා තියෙන්නේ 855 1989 කියන SLS ප්‍රමිතිය තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ වැරගැන්වු කම්බි. අපි දන්නවා වැරගැන්වු කම්බි කියන එක දැන් මේකේ ලියලා තියෙනවා වැරගැන්වු කම්බි කියලා. ඒක අපි ආගන්නන වැරගැන්වු කම්බි කියලා. වැරගැන්වු කම්බි කියන්නේ අපි කොන්ක්‍රීට් එකක් දානකොට පාවිච්චි කරන කම්බි. එතකොට මේකේ වර්ග දෙකක් තියෙනවා. ඒකේ තියෙනවා SLS 26 හා
SLS 26 හා SLS 375 කියලා. මම දැන් ඕගොල්ලොන්ට එවනකොට PDF එක මම මෙහෙම කතා කරාට PDF එක මම ඕගොල්ලොන්ට එවනවා. එවුවෙන් පස්සේ තමයි ඕගොල්ලෝ නෝට් එකේ ලියා ගන්න. එතකොට SLS 375 සහ SLS 26 කියලා වර්ග දෙකකින් යනවා. ඒ කියන්නේ එකක් තමයි මේ මෘදු වානේ කම්බි. මෘදු වානේ. ඒවේ දඟර නැහැ. ඒවා නිකම්ම දණ්ඩක් වගේ තියෙන කම්බි වලට අපි කියනවා මෘදු වානේ කම්බි කියලා. අනිත් එක තමයි දඟර වානේ. ඒවා තමයි වැඩිපුරම වැරගැන්වුම් කටයුතු සඳහා අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ වැරගැන්වුම් කටයුතු සඳහා පාවිච්චි කරන මේ කම්බි වල සහ සාමාන්‍ය මෘදු වානේ කම්බි වල තියෙන සම්පීඩන ප්‍රබලතාවය බැලුවොත් එහෙම වර්ග මීටරයකට නිව්ටන් 250ක් දාන්න පුළුවන් සාමාන්‍ය කම්බියක් කරා. ඒ කියන්නේ දඟර නැති එකකට. දඟර වානේ කම්බියකට 460ක් නිව්ටන් වර්ග මිලිමීටරයකට දාන්න පුළුවන්. ඉතින් එකක් වර්ග මිලිමීටරයකට. එතකොට ඔය විදිහට අපි මේ කම්බි වල වර්ගීකරණය සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේ වැරගැන්වුම් කම්බි කියන කොටසට වැරගැන්වුම් කම්බි කියන කොටසටම අයිති වෙන තවත් එකක් තමයි ප්‍රසාරණ දැල් කියන එක. ප්‍රසාරණ දැල්. මොකක්ද ප්‍රසාරණ දැලක් කියන්නේ? අපි දන්නවා අපිට මේ අමුතුවෙන් දැලක් අපි දැකලා නැති පරිසරයේ දැකලා නැති දැල් තියෙන විදියක් නැහැ. අපි දැකලා තියෙනවා අඟල් දෙකේ කොටු තියෙන දැල්. හරිද? මේවා සාමාන්‍ය දැල්. මේවත් පාවිච්චි කරනවා වැරගැන්වීම් කටයුතු සඳහා. අඟල් දෙකේ කොටු තියෙන දැල් පාවිච්චි කරනවා වැරගැන්වීම් කටයුතු සඳහා. එතකොට ප්‍රසාරණ දැල් කියන්නේ මොනවද? ප්‍රසාරණ දැල් කියන්නේ දරුවෝ මේක මැෂින් එකකින් හදන එකක්. මෙන්න මෙහෙමයි හදන්නේ. පහඩුවක් කපනවා. මේ වගේ පහඩුවක් අරගෙන මේක කපනවා මෙන්න මෙහෙම. මෙහෙම ඉති කපනවා. හරිද? කපලා මේ විදියට ඉදි කපලා ඉවර වෙලා මේක අදිනවා. හරිද? මේක දෙපැත්තෙන් අදිනවා. ඇත්තම වෙන්නේ මේකේ හැදෙනවා කිරිබත් කෑල්ලක හැඩයේ තියෙන. කිරිබත් කෑල්ලක හැඩයේ තියෙන සිදුරු සහිත දැලක්. මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම දැලක් හැදෙනවා අපිට. හරිද? ඒක ඇත්තම වෙන්නේ. ඒ අදින්නේ මොකද්ද? අර පහඩුව කෑලි කපලා දෙපැත්තෙන් ඇත්තම ප්‍රස්ථාරිත දැලක් හැදෙනවා. හරිද? මේ දැලක් පාවිච්චි කරනවා අපි වැරගැන්වුම් කටයුතු සඳහා. එතකොට අපි දැනට වැරගැන්වුම් සඳහා පාවිච්චි කරන්නේ මොනවද? සාමාන්‍ය මෘදු වානේ කම්බි පාවිච්චි කරනවා. හැබැයි ඒකේ දඟර නැහැ. ඒකේ එච්චර ප්‍රබලතාවය නැහැ. දන්නවා අඩුයි. ඒ වගේම තියෙනවා ඊට පස්සේ මොකද්ද? දඟර වානේ තියෙනවා. ඒකේ සම්පීඩන ප්‍රබලතාවය එහෙම නැත්නම් ආතතික ප්‍රබලතාවය ඉහළයි. දෙකම දෙකක්ම ඉහළයි. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා මේ අඟල් දෙකේ සාමාන්‍ය දැල්. සාමාන්‍ය ගැල්වනයිස් දැල්. අපි අහලා තියෙනවා පෙරසවි කොන්ක්‍රීට් සම්බන්ධව. පෙරසවි. ඒ කියන්නේ වෙන තරක කොහේ හරි හයි කළා, හදලා වක් කරලා ඒවා මෝල්ඩ් කළා අපේ අවශ්‍ය තැනක ඒ කැලි පිටින්ම ප්‍රවාහණය කරලා ගෙනහිල්ලා ස්ලැබ් එකක් දානවා. දැන් මේ පැත්ත ගත්තොත් මේ මධ්‍යම පළාත ගත්තොත් එම පිළිම තලාව කියන ප්‍රදේශයේ මේ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම කරන්නේ මේ වගේ මේ ප්‍රීකාස්ට් කොන්ක්‍රීට් වැඩ තමයි කරන්නේ. පෙරසවි කොන්ක්‍රීට් කටයුතු කරන්නේ. හරිද? ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ අර කියනවා අඟල් දෙකේ දැලෙන. අඟල් දෙකේ දැලෙන. අඟල් දෙකක් ගණකම කොන්ක්‍රීට් කැලි දාගන්නවා. අඟල් දෙක දැල දාලා අඟල් දෙකක් ගණකම කොන්ක්‍රීට් තහඩු දාගන්නවා. ඊට පස්සේ ඒ කොන්ක්‍රීට් තහඩු අඩි 4න් 4ට හරි අඩි 3න් 3ට හරි දාන කොන්ක්‍රීට් බාල්ක මත තියෙනවා. බාල්ක වල තියලා ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම තවත් අඟල් දෙකක කොන්ක්‍රීට් එකක් එකට අතහැරලා සම්පූර්ණයෙන්ම සීල් කරලා දානවා. එතකොට වතුර එන්නේ නැහැ. ඉතින් මේකේ වියදම සාමාන්‍යයෙන් අනිත් එකට වඩා යන්නේ 4න් 3යි. අපි හිතමුකෝ ලක්ෂයක් යනවා කියලා සාමාන්‍ය කොන්ක්‍රීට් එකකට දාන්න. මේකට යන්නේ රුපියල් 75000ක් විතර. එතන 4න් 3ක් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේවයි චූටි අඩුපාඩුවක් නැතුව නෙමෙයි. මොකක්ද? solid කොන්ක්‍රීට් එකක්. ඒ කියන්නේ අපි එතනම කියලා වැටුවොත් එහෙම කොන්ක්‍රීට් එක. එතනම කියලා වැටුවොත් එහෙම ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒක සම්පූර්ණ
බැඳිලා තියෙන්නේ වටේටම. දැන් අර විදිහේ එකක් දැම්මොත් එහෙම බැඳිලා තියෙන්නේ ඉහළ ස්තරයේ අඟල් දෙකෙන් පමණයි. ඒක නිසා අඩිය තියලා යනකොට පොඩි ශබ්දයක් ඇති වෙනවා. හැබැයි ප්‍රීකාස්ට් එකේ එහෙම ශබ්දයක් ඇති වුණාට සාමාන්‍ය කොන්ක්‍රීට් එකේදී විශාල ශබ්දයක් හැරලා අඩිය තියලා ශබ්ද යන වෙලාවෙදී ভাইබ්‍රේෂන් එකක් නැත්නම් සවුන්ඩ් එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔන්න බලන්න දැන් අපි අර අඟල් දෙකේ සාමාන්‍ය ගැල්වනයිස් දැල පාවිච්චි කරා පෙර කලින් කොන්ක්‍රීට් එක අපි ඩිග්‍රී ක්ලාස් මේක වැඩගත්තේ. ඒක එකක්. ඒතර ප්‍රසාරිත දැල් ඊට වැඩිය ඇඩ්වාන්ස් වැඩ වලට පාවිච්චි කරන්නේ. සමහර වෙලාවල් වල තියෙනවා අපිට සමහර මේ මෙහෙම රවුම් වගේව හදන්න තියෙනවා කොන්ක්‍රීට් වලින්. ඒ රවුම් වගේව හදනකොට මේකේ ප්‍රසාරිත දැල් පාවිච්චි කරා. ප්‍රසාරිත දැල් ඔය අඟල් දෙකේ දැලට වැඩිය හයියයි. දැඩි බව වැඩි. ඒවයි හැඩතල හැදෙනවා ඉබේම. ඒ අදින ඇතිල්ලේදී ඒවා නැමෙනවා එක පැති වලට. ඒ නැමෙන නිසා තව තවත් මේකේ වැරගැන්වීම් ස්වභාවය වැඩි. එහෙම නැත්නම් ඉලලෑමක් ඉබේම සිද්ධ වෙනවා. ඉලලෑම කියන්නේ මේ අපේ ඉල තියෙන්නේ මේ ඉලයට නැත්නම් අපේ ඇඟ බඩ මේ පපුව කොහොම වෙයිද? සාමාන්‍යයෙන් අර පිටසක්වල ජීවියෙක් වගේ වෙයි. ඒ කියන්නේ මේක මෙහෙම වෙලා යනවා. මේ ඉල නිසා තමයි මේක මෙහෙම පිම්බිලා තියෙන්නේ. ඇඟ පපුව උරස් කුහරය. ඉතින් අර ඉලලෑම නිසා තමයි අරකේ ශක්තිමත්භාවය රැඳෙන්නේ. ඒක ප්‍රසාරිත දැල් කියන ඒවා අපි පාවිච්චි කරනවා. වැරගැන්වීම් කම්බි වලට අමතරව ප්‍රසාරිත දැල් සහ අඟල් දෙකේ ගැල්වනයිස් දැල් අපි පාවිච්චි කරනවා වැරගැන්වීම් කොන්ක්‍රීට් සඳහා. ඊට පස්සේ අපි කතා කරන්න තියෙන අපිට මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාවිච්චි කරන ආයුධ සහ උපකරණ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාවිච්චි කරන සියලුම ආයුධ සහ උපකරණ මෙතන නැහැ. මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ පෙළපොතත් එක්ක ආපු කොටස් ටික. ඒක නිසා මේක මම ඒ විදිහටම දීලා තියෙනවා. මොකද මේක මට වෙනස් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝගේ අවශ්‍යතාවයට දීලා තියෙන එක ඒක වෙනස් කරන්න නැහැ. හැබැයි මතක තියාගන්න ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මීටත් වඩා විශාල ආයුධ ප්‍රමාණයක් පාවිච්චි කරන්න වෙනවා. උපකරණ ප්‍රමාණයක් පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ මේ බලන්න අපි එකින් එක විස්තර කරගමු. එකින් එක විස්තර කරමු. පළවෙනි එක තියෙන්නේ ගඩොල් හැන්ද. එකෙන් කරන්නේ මොකද්ද? බදාම එලීම, ගඩොල් කඩා ගැනීම, කුස්තුර පිරවීම. හරිද? එතකොට ගඩොල් කැටයකට හරි මැදින් දැන් අපි හිතමුකෝ ආණබාන්දුවක් කපන්න උනා කියලා. ආණබාන්දුව කියන්නේ ගඩොල් එකේ දික් අතර කපන කැපුම. මේක කපන්න උනොත් එහෙම අපි කරන්නේ ගඩොල් හැන්දෙන් මෙහෙම දෙතරයක් තුන් සැරයක් ඉරි ඇඳලා ඒකටම ඒ ඉරටම ගහනවා. අතර පටේටම ඉරක් ඇඳලා ඒකටම ගහනවා. ගහනකොට හරියට එතන මැදින් කැඩෙන්න ඕන. එතන මැදින් කැඩෙන්න ඕන. හරිම ඉංජිනේරු ගඩොලක් නම් ඒ විදියට කැඩෙන්න ඕන. හැබැයි අර සම්පීඩන ප්‍රබලතාවය අර විදියට තියෙන ගඩොලක් තමයි කැඩෙන්නේ. සාමාන්‍ය ගඩොලක් ඔය බාල ප්‍රමිතියෙන් තියෙන ගඩොලක් නම් එහෙම කැඩෙන්නේ නැහැ. කුඩු වෙලා යනවා. නමුත් අපි හිතනවා අපිට හම්බ වෙන්නේ නියම ප්‍රමිතිය තියෙන ඉංජිනේරු ගඩොලක් කියලා. එහෙනම් ඒක කැඩෙන්න ඕන. හරිද? ඊට පස්සේ තමයි මුල් හැන්ද. බදාම කුස්තුර බැඳීම හා මූට්ටු කිරීම. මේකේ මේ හැන්දේ කෙලවර ටිකක් උල තියෙනවා. ඒක නිසා මේ අර කාර්මිකයන්ට පුළුවන් මේ උලෙන් මෙහෙම ලස්සනට මේ අර මූට්ටුව හදන්න. අර එච්චර ලොකු හැන්දක් නෙමෙයි මේක. අරකනම් ටිකක් ලොකුයි බරට තියෙන්න ඕන නැත්නම් බෑනේ. ගඩොලක් කරෙන්න ගහන්න තරම් බරක් තියෙන්න ඕන. ළමයා වැකිලිය. ළමයා කියන්නේ මේ පිත්තල වලින් ගොඩක් වෙලාවට හදලා තියෙන නැත්නම් දැන් පුදු යකඩෙන් හදලා තියෙන මෙන්න මේ වගේ කොටසක්. මැකිලිය කියන්නේ මේකට සම්බන්ධ කරලා තියෙන ලීක් කැල්. එතකොට මේක හරහා තියෙනවා මේ වගේ ලණුවක් නැත්නම් නූලක් දාන. මේක තමයි පාවිච්චි කරන්නේ අපි ගුරුත්වය දිශාවට. ඒ කියන්නේ මේ ගුරුත්වයට ලම්බව තියෙනවද කියලා විද්‍යාවක් බඳිනකොට එහෙම නැත්නම් කණුවක් නංගනකොට එහෙම නැත්නම් කුළුණකදී මොනියම් ඍජු ආකාරයේ දෙයක්. ඒ කියන්නේ පෘෂ්ඨයට අපේ පෘථිවි පෘෂ්ඨයට ලම්බව හදාගන්න ඕන අවස්ථාවකදී අපි මෙන්න මේක පාවිච්චි කරනවා. මොකද්ද? ළමයා මෙතිලිය කියන එක. මේ තියෙන්නේ සාමාන්‍ය ටිකයි කියලා තියෙන්නේ. ඒක බැම්මක තිරස් භාවයේ තීරණය කිරීම. ඕක කණු වලට බැමි වලට ජනෙල් කියනකොට දොරවල් තියෙනකොට මේ හැම දෙයකම ළමයා ඕන වෙනවා. right. ඊට පස්සේ තියෙනවා ස්පිරිතු ලෙවල් එක. ස්පිරිතු ලෙවල්. ස්පිරිතු කියන වචනේම තේරෙනවා මේකේ තියෙන ස්පිරිත් කියලා. මේකේ තියෙන ස්පිරිතුව. ඒ කියන්නේ ස්පිරිතු ලෙවල් එකක් හරියටම බැලුවොත් එහෙම ඇතුලේ වායු බුබුලක් තියලා තියෙන
ඒකාකාර සිලින්ඩරයක් වගේ එළියට පේන එක. ඒකාකාර සිලින්ඩරයක් වගේ එළියට පේන එක. මොකද මම මේ ඒකාකාර සිලින්ඩරයක් වගේ එළියට පේන එකක් කොහොම ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඇතුලේ තුට්ටක් වෙනස් වෙනවා. පොඩි වෙනසක් තියෙනවා. සිලින්ඩරේ ආභ්‍යන්තරයේ මෙහෙම තිබුණේ නැත්නම් එහෙම දැන් අපි දුක මේ වගේ සිලින්ඩරයක් තියනවා කියනවා. ඔන්න ස්ප්‍රීට් වල මම දැන් මේකට ස්ප්‍රීට් දාලා දිනවා මේක ඇතුලේ වායු බුබුලකුත් තියෙනවා. මෙහෙම වායු බුබුලක් හරියට තිරසට සමාන්තරව තියෙන අවස්ථාවකදී එයාට කැමති නම් මෙතන ඉන්නත් පුළුවන් එයාට කැමති නම් මෙතන ඉන්නත් පුළුවන් එයා දන්නේ නැහැ මෙතන පස්සේ. ඒ නිසා එළියට මේක සමාන්තර සිදුරක් වගේ වෙනකොට කවදාවත් ප්‍රායෝගිකව මෙහෙම නැහැ. ප්‍රායෝගිකව මෙහෙම නැහැ. ප්‍රායෝගිකව මේක තියෙන්නේ යම් කිසි ප්‍රමාණයක් මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ යම් කිසි ප්‍රමාණයක්. හරිද? එහෙම නැත්නම් හරියටම මේක තිරස් වෙනකොට බුබුල මෙතෙන් එන්නේ නැහැ. එයා කැමති තැනක ඉන්නවා. එයා කැමති තැනක ඉන්න වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා මෙන්න මේ ස්පිරිට් ලෙවලේ මතු පිට පෘෂ්ඨය චූටි කර්වේජ් එකක්. එහෙම නැත්නම් නැම්මක් තියෙනවා මේක. පොඩි නැම්මක්. මේ නැම්ම නැත්නම් එයාට කැමති තැනක එයා ඉන්නවා තිරසට සමාන්තරව. මේක ප්‍රායෝගිකව චෙක් කරේ නැත්නම් අහුවෙන්නේ නැහැ. අතරම මේක මයික්‍රෝ මේ ඉතාමත් සියුම් උපකරණ දාලා චෙක් කරාම අපිට පේනවා මැදින් පොඩ්ඩක් මේකේ බඩේ ඇතුලේ උසයි කියලා. පැහැදිලිද? රයිට්. එතකොට ස්පිරිට් ලෙවලේ කියන අපි ගණන් ගන්නේ මේක අඩි රූලක මේක පොදුවක වගේ එකක තමයි තියෙන්නේ. ඇල්මිනියම් වලින් තමයි දැන් වැඩි කරලා තියෙන්නේ. ඇල්මිනියම් හෝ ප්ලාස්ටික් මෙන්න මේ වගේ එකක මෙතන මැදහයි කරලා තියෙනවා. එතකොට මෙතන මේ ස්පීඩ් එක ඇතුලේ තියෙන වායු බුබුල හරියට තිරස්වල ආවයි පස්සේ අපිට දැනගන්න පුළුවන් වෙනවා. හොඳයි. එතකොට මේ ලෙවල් එක වැරද්දක් තිබුණොත් එහෙම කොහොමද බලන්නේ? ලෙවල් එක වැරද්ද. කොහොමද බලන්නේ? අපි දන්නේ නැති මොකක් හරි පුස්තකයක මේක තියලා බලමු. හරිද? ඒක තියලා බලනකොට මේ ස්පීඩ් ලෙවල් එකේ මේ බුබුල ආව මෙන්න මෙතන. බුබුල ආව මෙතන. හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? අපි බැලපු පෘෂ්ඨයද වැරදි උපකරණයද වැරදි? අපි දන්නේ නැහැ. අපි බලපු පෘෂ්ඨය වැරදිද උපකරණයද වැරදි කියන එක අපි දන්නේ නැහැ. එහෙනම් දැන් මොකද කරන්නේ? එහෙනම් කරන්න තියෙන්නේ මේ ස්පිරිට් ලෙවල් එක අනිත් පැත්ත හරවලා තියෙනවා. මේ පැත්ත A ඉස්සෙල්ලා දුන්නේ මේ පැත්ත B. ස්පිරිට් ලෙවල් එක අනිත් පැත්ත හරවලා තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ කෙලවර A විදියටත් මේ පැත්තේ කෙලවර B විදියටත් තියෙනවා. මේ පැත්තේ මොකද වෙන්නේ? එහෙම තියන්නේ එහෙම තියපු වෙලාවේදී මේ වායු බුබුල ආවේ මෙතෙන්ට නම් වැරද්ද තියෙන්නේ පෘෂ්ඨේ. හරිද? වැරද්ද තියෙන පෘෂ්ඨේ මෙයා හොඳයි. මෙයා කොහිටිවත් ඒතන තමයි යා කියන්නේ. පැහැදිලිද? ඒක නිසා මතක තියාගන්න ස්පිරිට් ලෙවල් එකක් ගෙදෙට්ට ගෙනාවත් අපි පාවිච්චියට පෙර ඔන්න ඔය පරීක්ෂණය පොඩ්ඩක් කරලා ස්පිරිට් ලෙවල් එක හරිද කියලා බලන්න ඕනේ. නැත්නම් අපි කරන තියපු දේ වැරදිද? පැහැදිලිද? තිරස් පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම වැරදෙනවා. ඒ නිසා අපි ස්පිරිට් ලෙවල් එකක් ගන්න හැටි කරන්නේ පෘෂ්ඨයක තියුවා වායු බුබුල කොහෙද තියෙන්නේ කියලා බැලුවා. ඊට පස්සේ ඒක ආත්ම වර්ෂක 180ක් කරවලා තියුවා. කියලා බලනවා දැන් වායු බුබුල ඉස්සෙල්ලා තැනටම වායු බුබුල ඇවිල්ලා තියෙනවා නම් අන්න ලෙවල් එක හරි පෘෂ්ඨය මොනවා හරි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. අඩුපාඩුවක් නැත්නම් හරි නැද මේ මෙතෙන්ට වෙනවා. මෙන්න මෙතෙන්ට වෙනවා. අඩුපාඩුවක් නැත්නම් මෙතෙන්ට වෙනවා. හරිද? ඔය විදිහට තමයි අපි ස්පිරිට් ලෙවල් එකක් බලන්න පරීක්ෂා කරන්න ඕනම කරන්නේ. ඒකට මේක බලන්න ධම්මක තිරස්භාවය හා තිරස්භාවය තහවුරු කර ගැනීමට තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට කවුරු හරි කොයි වෙලාවක හරි ප්‍රශ්න පත්‍රයක හරි ස්පිරිට් ලෙවල් එකක් නිවැරදි භාවය පරීක්ෂා කිරීම සඳහා ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද? දන්නා හෝ නොදන්නා පුස්තකයක් තිරස් හතට තියලා ස්පීඩ් ලෙවල් ඊට පස්සේ අනුසක 180ක් නැවත ඒක හරවලා බලනකොට තියෙන එකම විදියට නම් අපේ උපකරණයේ නිවැරදි පෘෂ්ඨය ඇලයි. ඕක මොකක් හරි අපිට නිගමනයකට එන්න පුළුවන්. ඕක තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. right. ඊට පස්සේ ඊළඟ කොටස නම් ස්පීඩ් ලෙවල් එක අපි ප්‍රායෝගිකව ඊළඟ කොටස් වල අපි ප්‍රායෝගික ටික මේකෙන් කරනවා. හැබැයි ප්‍රායෝගික කියන්නේ ඒක නෙමෙයි. ප්‍රායෝගික කියන්නේ ඕගොල්ලෝ කරන්න ඕන කටයුත්ත. මේ කාලේ හැටියට එහෙම බෑ. අපි පුළුවන් තරම් ඒක ප්‍රායෝගික ටිකක් වීඩියෝ විදියට ඔයගොල්ලන්ට පෙන්නනවා. දැනටත් මගේ YouTube එකේ ටිප් අනු දෙකක් තියෙනවා. ඒක දැක්කෝ අය ඇති. ඒක ටිකක් බලන්න ගමන් අපි මේ කටයුත්තත් කරගමු. ඊට පස්සේ තියෙනවා දව කෝදුව.
මේක නමන්න පුළුවන් එකක්. දවකෝදුල. සාමාන්‍යයෙන් මේක තියෙන්නේ අඟල් 9ට. ඒකේ කොටස් දෙකක් දිගහැරියම අඟල් 18යි. ඒ කියන්නේ ඒ කියන්නේ රියන. ඊට පස්සේ යාරයක් මේක දිගයි. අඟල් 36කට තමයි එන්නේ. මීටර වලින් අපි කතා කරාට මේ දවකෝදුල ඇවිල්ලා තියෙන්නේ අඟල් වලට. එතකොට අඟල් 36න් මේක ඉවරයි. මීටරයක් වෙනකොට අඟල් 39ට එහා යනවා. එච්චර දිග නෑ මේක. අඟල් 9 කැලි 4කට කැඩෙන විදියට පිත්තල අසව්වක් 4 දාලා තමයි ඉවලා තියෙන්නේ. එතකොට මේ දිග මනල උද්ද වැඩි විනුම් ලබා ගැනීමට කාර්මිකයන් එහෙම නැත්නම් අපි මේ පෙදරේරුවන් වඩු කාර්මිකයෝ මේක වැඩිපුර පාවිච්චි කරන එකක්. මේක නැමෙන නමන්න පුළුවන් වැඩින් අසව් තියෙන එකක්. කපන කටුව පැටි ගඩොල්, කළුගල්, ලොග්ගල් අදාළ අවස්ථාවේ හරියන්සේ කැට මිටිය ආදාගේ කපා ගැනීමට මේක පාවිච්චි කරනවා. කපන කටුවක් කියලා කියන්නේ මෙන්න මෙහෙම වගේ වාණ වලින් හදපු මුවහත් කරපු මේ කෙලවර මුවහත් කරපු කටුවල තමයි අපි කපන කටුව කියලා කියන්නේ. එතකොට මේ කපන කටුවේ හරස් පැත්තකින් බැලුවම මෙන්න මෙහෙම ව්‍යුහයක් තමයි තියෙන්නේ. කපන කටුවේ නොඑක ආකාරයේ පාවිච්චි කරන ස්වභාවය අනුව කපන කටුවේ මෙන්න මෙතන කෝණය වෙනස් වෙනවා. ඉදිකිරීම තාක්ෂණයේ පාඩමේදී අපි ඒක කතා කරනවා. කපන කටුවක කෝණය මුවහත් කෝණය කොහොමද වෙනස් වෙන්නේ කියන්නේ. හරිද? ඉදිකිරීම තාක්ෂණය අපි කතා කරනවා. ඒ වගේමයි නිෂ්පාදන තාක්ෂණයේදී සමහර වෙලාවල වලට අපිට කොටස් ටිකක් තියෙනවා. නිෂ්පාදන තාක්ෂණයේදී මේක කතා වෙන අවස්ථා තියෙනවා. කපන කටුව වැදගත් උපාංගයක් නිෂ්පාදන තාක්ෂණය. ඊට පස්සේ තියෙනවා කැටමිටිය. කපන කටුව සමග භාවිතා කරන කැටමිටිය. ඔයගොල්ලෝ දැකලා ඇති මේ කපන කටුවට ගහන්න සාමාන්‍ය මිටියක් මෙහෙම එකක් කියන දැකලා තියෙනවා. හතර මුහුණක් තියෙන එකක් තියෙනවා. මෙහෙම මේක කෙලවර මේ වගේ තියෙන එකක් මිට මෙහෙමයි. ඔහොම එකක් තියෙනවා. ඊළඟට දැකලා ඇති තවත් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මුහුණට බැලුවොත් එහෙම මෙහෙම ෂඩත් ආකාරයි. ඒක සම ෂඩත්යක් නෙමෙයි පාද එකිනෙකට අසමාන. මෙන්න මෙහෙම එකක්. මේ පැත්තේ ඔය වගේම එකක් තියෙනවා. මේ වගේම එකක් මේ පැත්තේ තියෙනවා. මිට මේ විදිහට තියෙනවා. මෙන්න මේකට තමයි අපි මේ ඔය කැටමිටිය කියලා පාවිච්චි කරන්නේ. මේ දෙකටම අපි පාවිච්චි කරන්නේ එකම නම වෙනස් කරන්නේ අර හතරක් මේක ෂඩත් ආකාරයි. ඉදිකිරීම ක්ෂේත්‍රයේ මේ මිටි දෙවර්ගයම අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි පාවිච්චි කරන ඊළඟ එක දික්නූල් ඇන. බැම්මක ගඩොල් එක රේඛාවක් හා මට්ටමකට තබා ගැනීමට දික්නූල් ඇන කියන්නේ ඇනයි දික්නූලයි දෙක මෝඩ වෙනවා මේකට. මේකට පාවිච්චි කරන්නේ නයිලෝන් නූලක් සුදු පැහැති. එතකොට ඇන ගහලා කෙළවරේ ගඩොලේ මේ කෙළවරේ ගඩොලේ ඇනයක් ගහලා අපි අතන ඉඳලා මෙතෙන්ට නූලක් යද්දාම අපිට ඒකේ තිර පෘෂ්ඨය එක පැත්තක ඒ නූලට ලෙවල් කරාම හරියටම ඒ පැත්ත අපිට තිරක් වෙන්න හදා ගන්න පුළුවන්. ඒ නිසා දික් නූල් ගහන්න වෙනවා පිටි බඳිනකොට, බැමි බඳිනකොට දික් නූල් අදින්න වෙනවා. ඒ වගේමයි අත්තිවාරම් කපනකොට දික් නූල් අදින්න වෙනවා. ඊට පස්සේ තියෙනවා ගඩොල් මිටිය. ගඩොල් අවශ්‍ය හැඩයට හා ප්‍රමාණයට කඩා ගැනීමට මේ ගඩොල් මිටියත් එක පැත්තක් අර පොරවක හැඩයේ තියෙන එක පැත්තක නිකන් කැපුමක් තියෙනවා. එතකොට අවශ්‍ය හැඩයට කඩා ගන්න ඒ මිටියෙන් යවුවම හරියට ඒ අදාළ තැනින් කැපිලා යනවා. ගඩොල් මිටිය. ඒවා සාමාන්‍යයෙන් භාවිතයෙන් තොරයි මේ කාලෙදී වැඩිපුර ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. ඔය කාර්මික විද්‍යාලවල තමයි වැඩිපුර මේවා පාවිච්චි වෙන්නේ. හේතුව තමයි ශිෂ්‍යයන්ගේ අවධානය යොමු කරන්න අවශ්‍යතාවය අනුව. අත්බදාන ලෑල්ල මේක සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයේ ලෑල්ලක් මෙන්න මේ වගේ එකක් මඩිත් ලෑල්ල වගේ තමයි සමහර ඒවා හතරක් ඒවා තියෙනවා. ඒ වෙලාවට ඕන වෙන බදාන ටික ගෙනිය ගන්න අවශ්‍යතාවය සපුරා ගන්න තමයි මේ අත්බදාන ලෑල්ල අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තියෙනවා බොල්ට් කටුව කියලා එකක්. දැකලා ඇති
ඉදිකිරීම කරන ටයිම් වල කොන්ක්‍රීට් එකක් නම කඩන්න වුණාම කපන කට්ටක් වගේකින් ගහනවා. ඒ කපන කට්ට වගේ එක වෙන මෙහෙමයි. මෙතන තියෙනවා මේ වගේ ප්ලාස්ටික් ආවරණයක්. දැකලා ඇති. මෙතනින් උඩට තියෙනවා. මේකෙන් තමයි අල්ලගන්නේ. ඇයි මේ ප්ලාස්ටික් ආවරණයක් දාලා තියෙන්නේ? ඒවත් මිටි පාර වැරදුනොත් එහෙම වදින්නේ මේකේ ප්ලාස්ටික් එකට. අපි අල්ලගෙන ඉන්නේ මේකෙන්. ඒක නිසා මොකද මොකද වැරෙන් ගහනවා නෙමෙයි මේකට. මේ බෝල්ට් කටුව කියන එක මෙන්න මේ වගේ එකක්. සාමාන්‍ය කපන කටුව දෙක පාවිච්චි කරනවා. නමුත් දැන් ආරක්ෂා සහිත විදිහේ බෝල්ට් කටුව පාවිච්චි කරනවා. ඒකේ ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. මිටි පාර වැරදුනොත් හද ආරක්ෂා වෙන්න ඕනේ හින්දා. ඊට පස්සේ මුළු බොලොක්කය දික් නූල්ෙන් භාවිත කරගන්න මුළු බොලොක්කය කියලා එකක් තියෙනවා. මේක හදලා තියෙන්නේ ලීයේ. මෙන්න මෙහෙම. අපි හිතමුකෝ දැන් ගඩොල් බැම්මක් තියෙනවා කියලා මේ විදියට තියෙන ගඩොල් බැම්මේ අපි අනිමුකෝ මෙහෙම පේනවා කියලා. මෙහෙම ගඩොල් බැම්මක් තියෙනවා. මේකේ කෙළවරේ U වක්‍රක් හැඩයට ලී වලින් හදාගත්ත බ්ලොක් එකක් දානවා. කෙළවරේ. මේ පැත්තේ කෙළවරට U ඒ වගේම බ්ලොක් එකක් දානවා. හරිද? දාලා මේ දෙන්න අතරේ නූලක් හදිනවා. එතකොට අර ඇනග ගහ ඉන්න ඕනේ හැම වරියෙන් වගේටම ඒ විදියට යන්න පුළුවන්. ඇන ගහන්න ඕන නැහැ. පැහැදිලිද? එතකොට ඔන්න ඔකට තමයි අපි කියන්නේ මුළු බොලොක්කය එහෙම නැත්නම් දික් නූල් වල විදියට පාවිච්චි කරන්න. අපි මුළු බොලොක්කයක් හදාගන්න මුල්ලට තියෙන බ්ලොක් එක. මුළු දෙකට තියෙන බ්ලොක් එක. ඊට පස්සේ තියෙනවා මනිස් ප්ලෑන්. මනිස් ප්ලෑන්ලේ එක පැත්තක් උලක් තියෙන අනිත් පැත්ත හතරක් හැඩයක් තියෙන ව්‍යුහයක්. මනිස් කරනවා කියන්නේ මදිනවා. ඒක මෙන්න මෙහෙම හැඩයේ තියෙනවා. දැකලා ඇති. මේක අල්ලගන්න යට පැත්තේ මේ වගේ ලී කෑල්ලක් තියෙනවා. හරිද? එතන පොඩ්ඩක් උල තිබුණොත් කැපෙනවා. ඒක රවුමක් වගේ ටක් හදන මෙතන. මේවා සාමාන්‍ය කාර්මිකයෝ ඉදිරියට අවශ්‍යතාවයට හදා ගන්නවා ඒගොල්ලොන්ටම හදා ගන්න පුළුවන්. මනිස් ප්ලෑන් එක කරන්නේ කපාර පෘෂ්ඨය සම මට්ටම වනසේ ඔපවත් කර ගැනීම. ඒක කපාර කොල්ල ඉවර වෙලා මනිස් ප්ලෑන් එකෙන් මනිස් කරනවා කියලා කියන්නේ මනිස් ප්ලෑන් අල්ලලා මේක හොඳට ලෙවල් කරවලා. ඊට පස්සේ තියෙනවා ගොඩනැගිලි මුළු මට්ටම. ඍජුකෝණී මුල්ලක් නිවැරදිව පිටවා ගැනීම. මේ ගොඩනැගිලි මුළු මට්ටම කියන එක අපි යාන්ත්‍රික තාක්ෂණයේ පාවිච්චි කරන මුළු මට්ටමයි. හැබැයි ඊට වැඩිය ටිකක් විශාලයි. හේතුව තමයි මේකේ දශමයක් වරදුනොත් එහෙම බිල්ඩින් එක අරෙන් එහා පැත්තේ කෙළවරේ අන්තක 90 මුල්ල මැරලි ඉවර වෙලා මුළු මට්ටම තියලා පොඩි එකක් මිලිමි අන්තක දශම ගානක් කියොත් මෙතනින් අරෙන් යනවා මීටර් ගානක් එහාට බිල්ඩින් එකේ කෙළවර වෙනකොට. දැන් මොකක්ද අවාසිය තමයි මේ ත්‍රිකෝණය මේ මුල්ල මේ ඍජු කෝණය පොඩි වෙන්න නිවැරදිව ගන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ඒ නිසා මෙන්න මේ ගොඩනැගිලි මුළු මට්ටම කියන එක සාමාන්‍යයෙන් එකකට සාමාන්‍ය මුළු මට්ටමට වැඩිය ප්‍රමාණයෙන් ටිකක් විශාලයි. මට්ටම් ලීය ගඩොල් වරිය ඍජුව සකසා ගැනීමට පාවිච්චි කරනවා. මට්ටම් ලී ගන්නවා එක ප්‍රමාණ වලින්. දිග ලොකු බිත්තියක් එහෙම හදනවා නම් අඩි 6ක විතර මට්ටම් ලීයක් ගන්නවා. දැන් මේ ධාතුන් නැහැලා එහෙම නැත්නම් මේ පෙදරේරු වැඩිපුර පාවිච්චි කරන්නේ මට්ටම් ලියට අඟල් 2.1 ඇල්මීනියම් පටයක්. මොකද ඒකේ ඍජු බව වෙනස් වෙන්නේ. මට්ටම් ලිය නිකන් හදන්න බෑ. මේ අපි හිතුවට ලීයක් ගත්තාම එහෙම හදන්න බෑ. හොද්දට වේලිච්ච ලීයක් අරගෙන සාමාන්‍යයෙන් ගන්න වෙලන් වගේ ඒවා වෙලන් ලිය බර නැහැ. ඒ වගේම ඍජුයි දැඩි. ඒක නිසා වෙලන් තමයි ගන්නෙ. අරගෙන මේක හොද්දට යතු ගාලා අන්තක ඒ කියන්නේ වෙනස් වෙන්න තියෙන අඟල් 2.1 එකන අඟල් 2.1කට යතු ගන්න. හරිද? ඒක කතන්දරයක්නේ. මේ කාලේ හැටියට හැමෝටම වැඩ වැඩි හැමෝම බලන්නේ මැෂින් වලින් වැඩ කරගන්න හැමෝම බලන්නේ වැඩේ ඉක්මනට කරගන්න. ඒ නිසා කරන්නේ මොකද්ද? අඟල් 2.1 ඇල්මිනියම් මේ ස්ක්වයර් ටියුබ් එක තමයි දැන් පාවිච්චි කරන්නේ. කාතුන් නැහැ. වරදක් නැහැ ඒකේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. වැඩේ හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර ගොඩාක් කල් එක පාවිච්චි කරන්න බෑ. ගෙවෙනවා. ඒ දීයක් ගෙවෙනවා. බිල්ඩින් එකක් හදලා ඉන්නකොට මට්ටම් ලීයක් ඉවරයි. සාමාන්‍යයෙන් වර්ග අඩි
1000කට වගේ යනකොට මට්ටම් ලීයේ පැත්තක් ගෙවිලා. එතකොට ඉතින් ඒක වෙනස් කරන්න වෙනවා. ඇල්මිනියම් එක එච්චර වෙලාවක් නෙගෙ වෙන්නේ නැහැ. නමුත් අර ඇල්මිනියම් කියන සංකල්පය පාවිච්චි කරන්න ගන්න මේ මෑත කාලේ ඉඳලා ඒක ආවයින් පස්සේ කාර්මිකව පහසු හින්දා. ඊට පස්සේ තියෙනවා බදාම ලෑල්ල. දැන් අපි ගඩොල් බැම්මක් ඉහළ කරේ කරනකොට බදාම ලෑල්ලකට පලංචි බැඳගෙන පලංචි උඩ බදාම ලෑල්ල තියලා ඒක උඩට තමයි බදාම ගන්නෙ. ඒක උඩ තියාගෙන තමයි ඊටු ටික බඳින්නේ. බදාම ලෑල්ල ඒකටයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තියෙනවා මූට්ටු හැන්ද. බදාම කුස්තුර සූරා ගැනීම. දැන් බදාම වල කුස්තුර තියෙනවා නම් වැඩිපුර හයියුදයින් පස්සේ අනවශ්‍ය විදිහට කඩා ගන්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ අපි? බදාම හැන්දක් පාවිච්චි කරනවා මේවා අයින් කරලා දානවා. ඒ බදාම හැන්දත් අර වගේමයි පොඩි ප්‍රමාණයේ තලයේ ඝනකම වැඩි. අයියයි. ඒක නැවෙන්නේ ඇද්දට. ඒකයි විශේෂත්වය. හැන්ද කිව්වට මේ හැම හැන්දම එක වගේ නෙමෙයි. කෙලින්ම අපි බදාම ගන්න පාවිච්චි කරන ඒවා තියෙනවා. බදාම ගහන්න, පිටියට ගහන්න පාවිච්චි කරන ඒවා තියෙනවා. එතකොට මදින්න පාවිච්චි කරන ඒවා වෙනම තියෙනවා. කුස්තුර හදන්න වෙනම තියෙනවා. ඒ වගේ හැන්ද එකින් එක තියෙනවා. මේ හැන්දේ මූට්ටු හැන්ද කියන එක සූරා දාන්න ඕන නිසා ඝනකමින් වැඩි හයිය හැන්දක් මේක. ඊට පස්සේ තියෙනවා කුත්තානක් වැමිමින් මෙහෙම නැත්නම් ගඩොල් වලින් දීපේක දෙකවර උස නිවැරදිව පරීක්ෂා කිරීමට ලීයක් කියන්නේ. කුත්තානම ලීය කියන්නේ අන්න ඒක තමයි. හරිද? කුත්තානම කියන්නේ ඒකට ලීයක් කියාගෙන ඉන්නවා දෙකවර වරිවල උසමනින්. දෙකල වරි දෙක ගියාම දැන් උස මේ දෙක සමාන නැත්නම් ගඩොල් වරි උඩින් යනකොට මෙහෙම ගිහිල්ලා පහළ ඉඳලා බලනකොට 10යි උඩ ඉවර කරන්න 11ක් වුණ අර පැත්තේ. වැරදිනේ. එතකොට මොකද වෙලා තින්නේ නේද? වෙලා තියෙන්නේ ගඩොල නිවැරදි නම් ගඩොලේ උස නිවැරදි නම් කාර්මිකයා දාලා තියෙන බදාම් ස්තරය නිවැරදි නැහැ. ඒක නිසා ඕක විтин විට බලන්න වෙනවා. ඒ නිසා ගඩොල් පරිවද උස බලන්න තමයි කුත්තානම් ලීය කියන එක අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ලෙවල් බටය. අපි දන්නවා ලෙවල් බටය කියන එක YouTube නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන YouTube නෑ. භෞතික විද්‍යාවේ මේකට අපි කියන්නේ YouTube එකක් කියලා. U හැඩේ YouTube එකක්. හරිද? එතන භෞතික විද්‍යාත්මක නියම අනුව මෙන්න මේ විදිහේ බටයක මෙහෙම වතුර හරි මොනවා හරි ද්‍රාවණයක් දැම්මම එකම ද්‍රාවණයක් දැම්මම මේකේ තියෙන උස සමානයි. මේකේ තියෙන උස සමානයි. පීඩන සමාන ස්ථානවල මේකේ උස සමානයි. ඒ කියන්නේ නිදහස් පරිසරයේ මේකේ උස සමානයි. පීඩනය වැඩි තැනකට අඩු තැනක මේකෙන් මනින්න බෑ. හේතුව තමයි පීඩනය අඩු තැනේ පල්ලෙහායින් පෙන්නනවා. පීඩනය වැඩි තැනේ පල්ලෙහායින් පෙන්නනවා. පීඩනය අඩු තැනේ වැඩියෙන් පෙන්නනවා. ඒක නිසා අපිට YouTube එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ මෙන්න මේ කියන ලෙවල් බටයක් පාවිච්චි කරන්න නම් අපි සම්පූර්ණයෙන් වායු බිඳු රහිතව මේක ජලයෙන් පිරලා තියෙනවා. හරිද? ඒක තමයි YouTube එක කියන්නේ. හරි? එතකොට වායු බිඳු රහිතව ජලයෙන් සම්පූර්ණයෙන් පිරලා තියෙනවා. අංක 1. දෙවැනි එක තමයි මේ පුස්තේ කොහේවත් හැකිලීම් තියෙන්න බෑ. හැකිලිලා තිබුණොත්, ඇඹරිලා තිබුණොත් මේක හරියට සාර්ථක වෙන්නේ නැහැ. මේ ජලය දාපු එකේ අපද්‍රව්‍ය කිසි දෙයක් තියෙන්න බෑ. පැහැදිලිද? අපද්‍රව්‍ය තියෙන්න බෑ. එතකොට ඔන්න ඔය කියන කාරණාත් එක්ක සම්පූර්ණයෙන්ම පුරවන ලද දැන් මේ පුරව ගන්නකො. මේක පුරවන්න ඉතින් ටැප් එකක් කරලා බටේ ගැව්වම හරියද? නේද? එහෙම හරියන්නේ නැහැ. මේ බලාපු හැටි මේක ඇස්සේ වායු පුරු යනවා. අපි මේක පුරවන්නේ කොහේ හරි ඉහළක තියෙන වායු මොනම මේ ද්‍රාවණ බාල්දියක් නැත්නම් ජල බාල්දියකින් අපි කටින් ඇදලා හරි කොහොම හරි මේක පල්ලෙහාට ද්‍රාවණය ගලාගෙන යන සාසන බටේ දෙකේ. එතකොට කවදාවත් වායු බුබුලෝකස්සට රිංගන්නේ නැහැ. හරිද? හැබැයි ටැප් එකෙන් දාන්න ගියොත් එහෙම වායු බුබුලෝකස්සට රිංගන්න පුළුවන්. ඒ නිසා එහෙම ගලාගෙන යන්න ඇරලා අපි බටේ දිහා බලලා ඇතුලේ වායු බුබුලු නැත්නම් එක කෙලවරක් පහලා අනිත් කෙලවරක් උස්සනවා. හැම වෙලේම පාවිච්චි කරන්න යන වෙලාවෙදී මේ බට දෙකේ කෙලවරවල දෙක එක අතකින් අල්ලන් තමයි යන්නේ එකට කියලා. ඇයි ඒකට හේතුව? දෙක වෙනස් වෙච්ච යටි වතුර ටික එළියට යනවා. ඒ නිසා උස සම්මාන වෙනවදලා එකට තියාගෙන යනවා. ඔන්න ලෙවල් බටේ තියාගන්න. ඊට පස්සේ තමයි කියන්නේ දැතිමිටිය. කපන කටුව කැටමිටිය මගින් ගෙවෙන කාර්යය සඳහාම යොදා ගන්න. දැතිමිටිය. කෙලවරේ තියෙන්නේ
එක පැත්තක බෝලයක් මේ පෙත්තක් වගේ එකක්. ඒ කියන්නේ හතරක් කුට්ටියක් අනිත් පැත්තේ දැටි කීපයක් තියෙනවා. හරිද? ඒක පාවිච්චි කරනවා අර අපන රටුව කැටගරිය මගින් කරන කාර්යයන් සඳහාම පාවිච්චි කරනවා. මේකේ වැඩිපුර උලක් වගේ කියන්නේ ගොඩක් වෙලාවට මෙහෙමයි තියෙන්නේ. එක එක රටවල හැඩරුව හැටියට එක එක රටවල් වල පාවිච්චි කරන සංස්කෘතිය වෙනස් අනුවත් සමාන උපකරණ නැත්නම් දැන් අපේ උදාහරණ දෙන්නේ තියෙන්නේ. ඒ වගේ නොයෙක් ආකාර දේවල් තියෙනවා. නමුත් අපේ සංස්කෘතියට ගැලපෙන විදිහේ දැරුවොත් එහෙම මෙන්න මෙහෙම අපන කටුවක වගේ හැඩේ තියෙන උලක් තියෙන මෙන්න මෙහෙම එකක් තමයි මෙන්න මේ මිදිය. හරිද? වැඩිපුරම අපි මේ වගේ හැඩේ තියෙනවා තමයි. සමහරට මේක දෙක තියෙනවා උල් එක තියෙනවා. ඒ ඔක්කොම ආයිති වෙන්නේ දැටි මිදිය. right. ඊට පස්සේ වාණේ මනිස්ලෑල්ල. මේක ගෙවෙන්නේ නැහැ ලේසියෙන්. මනිස් කරන්න ලේසි ඉස්සනවා ලෑල්ල වාණේ වලින් හදලා තියෙන්නේ. ලෑලි වලින් හදපු එකක් හොඳයි. හැබැයි දැන් වැඩිපුර පාවිච්චි කරන්නේ මේ මේවා මොනවාද? වාණේ මනිස්ලෑල්ල. ඊට පස්සේ තියෙනවා තවල. බදාම වැනි දෑ මිශ්‍ර කිරීමට පස් වැලි බදාම වැනි ඉවත් කිරීමට තවල පාවිච්චි කරනවා. තවල පුතන ශක්තිමත් වෙන්න ඕන. ඒකට හේතුව තමයි තවලේ මිට හොඳටම ශක්තිමත් වෙන්න ඕන. තවලෙන් අපි වැලි හරි පස් හරි මොනවා හරි අරගෙන බදාම හරි වේගෙන් යනට ඉති කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවේදී ඒ එන බලය රඳව ගන්න පුළුවන් හොඳ පිටක් තියෙන්න ඕන. ඒ නිසා මේ සියලු උපකරණ භාවිතයට පෙර නිවැරදි මට්ටමක තියෙනවද කියලා බලන්න ඕන. ඒ කියන්නේ මේවා කැඩිලා තියෙනවද? උපුරලා තියෙනවද? පිටවල සාර්ථකයිද? මේ සියල්ල බලන්න ඕන. ඒක නිසා මේ උපකරණ පාවිච්චියට පෙර පරීක්ෂණයක් හැමෝම සිදු කරන්න ඕන. උදැල්ලත් එහෙමයි. අපි දන්නවා කපන්න බදාම් කොන්ක්‍රීට් මික්ස් කිරීමට සාපාදු කපන්න වගේ ඒවා ඒ වගේ හැමදේම උදැල්ල තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තියෙනවා පරිමාපෙට්ටිය කියලා එකක්. පරිමාපෙට්ටිය. මොකටද පරිමාපෙට්ටියක් අපි ගන්නෙ? අපි දන්නවා සිමෙන්ති එහෙම දැන් කිරලා ගන්න බෑනේ. සිමෙන්ති පැකට් එක කරන් කිරලා දාලා දෙනවා කිලෝ 50. හැබැයි මේ පරිමාපෙට්ටිය කියන එකක් අපිට ඕන වෙනවා. අපි හැම වෙලේම සාමාන්‍ය පරිහරණයේදී මේකේ තියෙන සියුම් සමාහාරක රළු සමාහාරක බැඳුම් ද්‍රව්‍ය කියන සියල්ල සහ ජලය කියන ඒවා පරිමා වලින් තමයි ගන්න. ඒක නිසා වැලි ගල් එමෙන්න කොන්ක්‍රීට් ගල් සිමෙන්ති කියන ඒවා මනින්න අපි පරිමා පෙට්ටියක් අපේ තියෙනවා. ඉතින් මේ පරිමා පෙට්ටිය කියන එක අපි ඉදිරියේදී කතා කරනවා මොකක්ද ඉක්තාට් එකෙන් එකක් දීලා දිනවා සාමාන්‍ය විවහාරයට එකක් තියෙනවා. ඒ වගේ පරිමා පෙට්ටි දෙවර්ගයක් තියෙනවා. අපි ඒක වෙන කතා කරනවා. ඊළඟට තියෙනවා චාච්චි. කොන්ක්‍රීට් බදාම මැටි වැලි මුණු හැමින් තැනට ගෙන යන්න චාච්චි පාවිච්චි කරනවා. දැන් නම් යකඩ චාච්චි වලට වඩා ප්ලාස්ටික් චාච්චි පාවිච්චි කරන ප්‍රමාණය වැඩි. මොකද බරත් අඩුයි වියදමත් අඩුයි ඒ නිසා වැඩිපුරම ප්ලාස්ටික් චාච්චි පාවිච්චි කරනවා. ඊළඟට තියෙන්නේ බාල්දිය. ජලය ගෙන යාම චාච්චියේ කාර්යය ඉටු කරගන්නම අපි පාවිච්චි කරනවා බාල්දිය. මේවට නම් පාවිච්චි කරන්න වෙන්නේ ගැලවයින් බාල්දි, ප්ලාස්ටික් බාල්දි වල දාලා කොන්ක්‍රීට් මුසන්න බෑ කොක්ක කඩලා යනවා. ඒ නිසා අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ සාර්ථක වෙන්නේ ගැලවයින් වලින් හදපු ඒවා තමයි. ලනුපොත්තක් ඕන වෙනවා. මොකටද? කපරාරු කුච්චයට ජලය ඉදීමට. දැන් බිත්තියක් කපරාරු කරන්න ගියාම ජලය ඉන්නේ. බිත්තියක් කපරාරු කරන්න ගියාම බිත්තියට ජලය ඉන්න වෙන්නේ. එහෙම නැත්නම් අර කපරාරු බදාමේ තියෙන ජලය ටික බිත්තිය අවශෝෂණය වෙලා කපරාරු සිමෙන්තිය හයි වෙන්න ඕන ජල ප්‍රමාණය ඒ සිමෙන්තිය නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඉක්මනින් වේලෙනවා. ඉක්මනින් වේලිච්ච හැටිය බදාම කවිවීමේ ස්වභාවය වෙනස් වෙලා ඉදිතලනවා ගැලවෙනවා හරියට හයි වෙන්නේ නැහැ. ඒ නිසා අපි පළවෙනියෙන්ම බැලුවොත් එහෙම මෙන්න මේ ලනුපොත්තෙන් එකක් කරනවා කපරාරු කරන්න යන විත්‍ය හොඳින් තෙමන්න පාවිච්චි කරනවා. ඒක එකක්. ඊළඟ එක තමයි කපරාරු කරන ගමන් වතුර අවශ්‍ය නම් ජලය ඉතින්න ඕන නම් අපි ලනුපොත්තෙන් තමයි ජලය ඉහින්නේ. හරිද? ඒක නිසා අපි පාවිච්චි කරන සාමාන්‍ය අඟල් 3ක් විතර දිගයි මේ 3කට වඩා 3-4ක් සමාන ප්‍රමාණයක මේ පොකු දිගයි. ඒ වගේ ලනුපොත්තක් අපි
පාවිච්චි කරනවා. සමහර වෙලාවලට කාර්මිකයෝ කරන්නේ ලණු වලින්ම මේ පොත්ත හදා ගන්නවා තියෙනවා. කඩේ ගන්නක් තියෙනවා. හදා ගන්න ඒවාක් තියෙනවා. සල්ලඩේ නැත්තම් රයිතිය. අපි දන්නවා අපිට හම්බ වෙන වැලි වල 100%ක්ම අපිට ඕන ප්‍රමාණය නෙමෙයි තියෙන්නේ. ඊට වඩා වැඩි ගල් බොරළු අපද්‍රව්‍ය දස්කල කොටස් කෑලි මොකද මේවා ගන්න මේ ගංගා ඇලදොල වල ඉන්නේ. එතකොට මේ තියෙන අයින්ද්‍රිය ද්‍රව්‍යයත් එක්ක සහ අපද්‍රව්‍ය වල විශාලත්වයත් එක්ක මේක අසාර්ථකයි කපරාගුවක්වත් මොකක්වත් කරන්න බෑ. ඒ නිසා ඒක හලල ගන්න සිද්ධ වෙනවා. සමහරවල්ලාට තියෙනවා අඟල් දෙකක් විතර විශ්කම් දෙන ලොකු ගලුත් වෙනවා වැලියොත්. එහෙම තියෙන අවස්ථාව කොහොමද අපේ ප්‍රයෝජනෙට මේක ගන්න බෑ. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? සල්ලඩයක් දාලා හලන්න ඉවර වෙලා අපේ ඕන ප්‍රමාණයට මිලිමීටර් ගන්නට අවශ්‍ය වෙන ටික විතරක් ගන්නවා. ඊට පස්සේ තියෙනවා යකඩ කපන කිය සහ දල වැරගැන්වුම් කම්බි කපා ගැනීමට. අපි දන්නවා යකඩ කපන කියත සාමාන්‍යයෙන් මේකේ තියෙනවා අඟලකට දෙති 18ක් විතර. අඟලකට දෙති 18ක් විතර තියෙන කියතක් තමයි පාවිච්චි කරන්නේ යකඩ කපන්න. මොකටද? වැරගැන්වුම් කම්බි කපන්න සිද්ධ වෙනවා. වැරගැන්වුම් කම්බි කපන්න ඕන වෙන්නේ එක එක අර අවශ්‍යතාවය අනුව කොට කරන්න වෙන නිසා අපිට හැම වෙලේම දිග එක ප්‍රමාණයම හම්බ වෙන්නේ නැහැ. අපිට කම්බි කපන්න සිද්ධ වෙනවා. එහෙම මිලිමීටර් 12 20 කම්බිය තියෙන කම්බිය කපන්න වෙනවා. මිලිමීටර් 16 20 කම්බිය තියෙන කම්බිය කපන්න වෙනවා. ඒ කියන්නේ මිලිමීටර් 5 සිට මිලිමීටර් 5 සිට ඉහළට තියෙන කම්බි කපන්න අපිට මෙන්න මේ යකඩ කපන කිය තල සහ කියද පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේකදී අපි වැඩිපුර පාවිච්චි කරනවා අපි අපේ වෙළඳ පොලේ තියෙනවා හයි ස්පීඩ් තල කියලා. ඒ කියන්නේ එහෙම හයි ස්පීඩ් කිව්වට ස්පීඩ් එක නෙමෙයි දැඩි භාවයෙන් වැඩි. හරිද? එතකොට ඒ තල වර්ගය සාමාන්‍යයෙන් රුපියල් 100කට වැඩි එක තලයක්. නැත්නම් රුපියල් 15යි තලයක් වෙන්නේ 10ක් 15ක් විතර වෙනවා. හයි ස්පීඩ් එකක් පාවිච්චි කරොත් එහෙම සාමාන්‍යයෙන් සෑහෙන ප්‍රමාණයක් අපිට පාවිච්චි කරනවා කැඩෙන්නේ නැහැ. විශේෂයෙන්ම ලාස්තික කැඩෙන්නේ නැහැ. කියත්තල පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ටයිල් කටර් එක. ටයිල් කටර් එක කියලා කියන්නේ ඩයමන්ඩ් රෝලක් කරකැවෙන මේව ඉස්සරහට තල්ලු කරන් යන්න පුළුවන් එකක් තමයි සාමාන්‍ය ටයිල් කටර් එකක් කියලා කියන්නේ. ඒකෙදි සිද්ධ වෙන්නේ ටයිල් එකේ මතු පිට දැඩි පෘෂ්ඨය මත සිහින් ඉරක් ඇඳෙනවා. එතකොට මේ අර මීදුරු කපන්න ඩයමන්ඩ් නැත්නම් දියමන්ති කියලා වරක් පාවිච්චි කරනවා වගේම අර ටයිල් කටර් එකේ තියෙන්නේ දියමන්ති ආලේපන කරපු රෝලා බොහෝ විට හොඳ මේවයි ටයිල් එක උඩ ඉරක් කරනවා. ඊට පස්සේ ඒක නැමුව හැටියට මේක කැඩෙනවා. නැමුව හැටියට කැඩෙනවා. හරිද? ඒක නිසා මේ ටයිල් කටර් එකෙන් අපි එක එක හැඩවලට ටයිල් කපා ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තියෙනවා රබර් මිටිය. ටයිල් වෙලා සම මට්ටම වනසේ තෙරපීම් සිදු කරන්නේ. රබර් මිටියෙන් තමයි ගහන්නේ. ටයිල් එකට ගැහුවොත් එමේ යකඩ මිටියෙන් කෑලි ටික තමයි ඉතුරු වෙන්නේ. ටයිල් එක කුඩු වෙනවා. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ අර මොනවාද බදාමේ දාලා එහෙම නැත්නම් කොළපු ගාලා ටයිල් එකේ තියෙන එක තමයි සාමාන්‍ය කරන්නේ. කොළපු ටයිල් එකේ ගාලා තියෙන එක තමයි සාමාන්‍ය කාර්මික කරන්නේ. නමුත් ඇත්තම කතන්දරේ එහෙම නෙමෙයි කරන්න ඕනේ. එහෙම නෙමෙයි කරන්න ඕනේ. එහෙම කරන්න බෑ. කොළපු සම්පූර්ණයෙන්ම අතුරන්න ඕනේ ඉතින්ලා. ඊට පස්සේ ඒකට ටයිල් තියන්න ඕනේ. කොළපු අතුරලා ඒකට ටයිල් තියන්න. හරිද? කොළපු අතුරලා ඉවර වෙලා තමයි ටයිල් කරන්න ඕනේ. හරිද? ටයිල් එකේ කොළපු ගාලා තියෙන එක සාර්ථක නැහැ. එතකොට මැද ඉඩක් සිටිනවා. කෙළවරේ ඉඩක් සිටිනවා. කකුල තියපු හැටි කැඩිලා යනවා. අසාමාන්‍ය විදිහට තැම්පත් වෙනවා. එහෙම ඕනේ හරි එක ලෙවල් එකට ගන්න නීත්‍යානුකූලව විද්‍යානුකූල ක්‍රමයක් කියලා දෙනවා. අපි ඉස්සරහට කතා කරනවා මේක මොකක්ද කියන්නේ. එතකොට ටයිල් කටර් එකෙන් අපි රබර් මිටියෙන් මේ වැඩේ කරනවා. රබර් මිටියෙන් ගහලා තමයි කෙළවරවල් හරියට පාත් කරලා කඩ කරලා මේක තියන්නේ. අන්න දැටියෙන්ද තියෙනවා. ටයිල් මැලියම් හැම මට්ටමට අතුරන හැන්ද. හරිද? දැටියෙන්ද මෙන්න මේ වගේ එකක් සමහරෙන් දැකලා ඇති. මේ වගේ කීයක් දැක්වාගේ පොඩක් ගණකමට ලොකු ගැටි තියෙනවා. මෙන්නම වාණේ පතුරක් මෙතන හැන්ඩල් එකක් තියෙනවා අල්ලගන්න. හරිද? හැන්ඩල් එකක් තියෙනවා අල්ලගන්න. මෙන්න මේක මොකද්ද? දැටි හැන්ද. මේ හැන්දෙන් අපි අර මැලියම් නැත්නම් අපි මෝටාර් කියලා කියන්නේ ටයිල් මෝටාර් කියලා කියන්නේ
මේ වැලිය අපි අතුරලා අදිනවා. ඇත්ත හැටිය මෙන්න මේ දැත්තේ ඝනකමට විතරයි මේක හිටින්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දැත්තේ ඝනකමට තියෙන මේ ටයිල් මෝටර් එක හිමීට දියාරු වෙලා පහත් වෙලා දැත්තේ ඝනකමෙන් භාගයක් වෙනකන් ඝනකමට හැදෙනවා. අපි හිතමුද මේකේ උඩ සෙන්ටිමීටර 1යි කියලා. මේ දැත්ත උඩ සෙන්ටිමීටර 1යි. ඒකෙන් අපි අදිනවා. අදලා ඉවරලා ඒකේ ගානට අදනවා. හැබැයි ඒකේ ගානට හැදුනට මේක වැඩේ ඉවර වෙනකොට ඔය ඕක මේ ඔහොම ඇද්දායින් පස්සේ ඉරවදින්නේ නැහැ. ඔක හිමීට ඊට පස්සේ මෙහෙම පැතිරිලා යනවා. යක් කරනකොට පැතිරිලා යනවා. පැතිරිලා ගියන් පස්සේ ඉතුරු වෙන්නේ මෙන්න මේ උස. ඒ කියන්නේ හරියට අර කට්ටකින් භාගෙක උස ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්න ඕන. ටයිල් මෝටර් එකක් තියලා ගැහුවයින් පස්සේ. right. දැන් යන්න පාවිච්චි කරන්නේ ටයිල් කියන්නේ ඉස්සෙල්ලා මැලියම් හරි සිමෙන්ති ගොලක හරි අතුරන්න ඕන වෙන ප්‍රමාණය මනින්න ප්‍රමාණය සිද්ධ කරන්න ගානට නියමාකාරයට කරන්න තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ ඒවා ස්කේපර් එක නැත්නම් පූරණය. කපරාගු දීම්තාලේ පාදී පූරා ගැනීම සඳහා ස්කේපර් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒක පැහැදිලිනේ පොඩි මෙන්න මේ හැඩ එක මෙහෙම ලී විතක් එක්ක මේ පැත්තේ තහඩුවක් තියෙනවා. මේක තමයි ස්කේපර් එක කියලා කියන්නේ. කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර අපි දන්නවා කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍ර තියෙනවා නොඑක ආකාරයකට දැන් සාමාන්‍ය විවහාරයෙන් දැන් පාවිච්චි කරන්නේ කොට්ට භාගේ කොට්ට දෙක එහෙම කියලා. හරිද? ඒ කියන්නේ එක සැරයකට කොට්ටයක් දාන්න පුළුවන් කොට්ට එකේ කොන්ක්‍රීට් මැෂින් එකකට. මේවා වැඩ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්ධන වලින් ඒ කියන්නේ පෙට්‍රල් හෝ ඩීසල් එන්ජින් එකක් පාවිච්චි කරලා අනිත් එක තමයි විදුලි මෝටරයක් ආශ්‍රයකින් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි පාවිච්චි කරන කොන්ක්‍රීට් මිශ්‍රණ මේ විදිහට පාවිච්චි වෙනවා. ඊළඟ එක විල්බරෝ. විල්බරෝ ගන්නවා නොඑක පහන් දිහාට මෙහාට ගෙනියන්න අපි පාවිච්චි කරන දේ. විශේෂිත කරත්තයක් වගේ පාවිච්චි කරන එක තමයි විල්බරෝ. රබර් හෝස් නල මේක අපිට ඕන වෙනවා තැන් තැන් වලට ජලය ප්‍රමාණය කර ගන්න බෑ හැම වෙලේම අපි ජලය ප්‍රභවය ගාවට ගිහිල්ලා හෝස් එක ගහලා අදාළ ඉදිකිරීම කොටස කරන තරමට ජලය බටමාර්ගයේ ගෙනියනවා. ඒක තමයි අපි රබර් හෝස් නල පාවිච්චි කරනවා ඒ වගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න. එතකොට මේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ මෙන්න මේ කියපු නොඑක ආකාරයේ දේවල් උපකරණ අපි පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හොඳයි. එතකොට අපි මේ දැන් කතා කරපු ටික අපි සටහන ඉවරවා මේගොල්ලොන්ට සටහන ඉවරයි පස්සේ අපි බලමු ඉදිරි කටයුතු එතනින් එහාට කොහොමද සිද්ධ කරන්නේ කියලා. සටහන අද දෙන්නේ නැහැ. ඒක අපි WhatsApp මාර්ගයෙන් ඕගොල්ලොන්ට ලැබෙනවා.